Rhythm TV. සඳහම් වරම් තෙරුවන් සරණයි සද්ධා බුද්ධ සම්පන්න සුපින්වත්නි ඔබගේ සිත් සතන් බුදු කුටියක් තරම් වාසනාවන්ත කරන්නට බලාපොරොත්තු පෙරදැඩිව ශාක්‍යා මීඩියා ආයතනය අනුබද්ධිත රිදම් TV YouTube channelය සෑම පුරපසළොස්වක පොහොය දිනයකම ඔබ වෙනුවෙන් ගෙනෙන සදහම් අරණ ධර්මදේශනාමය පින්කම ආරම්භ කරන්නයි සූදානම. අපේ හාමුදුරුවන්ගේ සදහම් දේශනාව සදහැසිතින් අසන්නට ඔබට ආරාධනා කරනවා. දේශකයානෝ පූජ්‍ය මස්සැන්නේ විජිත හිමි. සඳහම් වරම් සම්මාදියෙන් ගායාසිරස තබා බව බැමි පමානොවී දෙවෙන සසර ගමන කලනිමි අම්මානිවන පාසක් කෙරූ මගේ බුදු හිමි නමසිරස නමසිරස මෙසේ වන්දිනෙමි විතරාගි සමාධියේ කිරුල හිස විතරාග දෝස මොහ නිබද දුරු කෙරෝ ඈත සසර කල්ප ගණන් පාරමී පිරු දෝත නගනලලේ තබා වන්දෙමි ලොවතොරෝ සම්බුදු සිසිලයි දහම් සිලාරයි අරගෙන ආවෙමි ඔබව සොයා මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාති බුච්චරේ ආහුනියාච පුත්තානං භජාය අනුකම්පකාති ලොව මෙව් මහා බම්බුද ආදර අම්මාය මව්ගුණ වනං නට කවිකර බැරෝවාය නිවසේ මිනි පහන ආදර පියාය බන අරඹන්නේ මගේ මව්පියෝ වැඳලාය සාදු කියන්න නැවත වතාවක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරපු දේශනා ක්‍රම 4ක් තිබුණා. ක්‍රම කීයක්ද? 4ක් තිබුණා. මේ දේශනා ක්‍රම 4න් උන්වහන්සේ වැඩිපුරම ධර්මයේ දේශනා කරන්නේ තුන්වෙනි දේශනා ක්‍රමයට අනුව.
කීවෙනි ක්‍රමයට අනුවද? තුන්වෙනි දේශනා ක්‍රමයට අනුව. මේ දේශනා ක්‍රමයට pāli භාෂාවෙන් කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය සම්ප්‍රදාය. මොකක් කියලාද? පටිපුච්ඡා ව්‍යාකරණීය සම්ප්‍රදාය. පටි කියන pāli වචනේ සිංහල තේරුම තමයි පින්වතුනි නැවත කියලා කියන්නේ. මොකක්ද පටි කියන්නේ? නැවත කියන තේරුම. පුච්ච කියන වචනේ තේරුම තමයි විමසීම කියලා කියන්නේ. එතකොට පටිපුච්ච කියන්නේ මොකක්ද? නැවත විමසීම. නැවත විමසමින් බණ කියන ක්‍රමයට රටාවට කියනවා පටිපුච්ඡා ව්‍යාකරණීය සම්ප්‍රදාය කියලා. නැවත විමසමින් බණ කියනවා කියලා කියන්නේ මම තනියෙන් බණ කියන්නේ නැහැ. බණ කියන ගමන් නැවත විමසනවා. ධර්මදේශනාවක් ශ්‍රවණය කරනකොට ඒක හදවතට එකතු කරගන්න නම් ඒ ධර්මයේ හොඳට සාකච්ඡා කරන්න ඕන. එතකොට තමයි ධර්මයේ හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා ප්‍රශ්නයක් ඇහුවා මොව් කියන්නෙත් නෑ කියන්නෙත් නෑ හා කියන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ. ඒ වගේ අයට අපි කියන්නේ ගන්ධබ්බ කියලා. කවුරු කියලාද? දැන් මට බලා ගන්න පුළුවන් ගන්ධබ්බයෝ කවුද කියලා. ඒ හින්දා හැමෝම මේ හඬ ඇහෙන තැනක ඉඳන් හඬ නගලා උත්තර දෙන්න ඕන. අමාරුවේ දාන ප්‍රශ්න නෙවෙයි. ඔව්ද නෑද හාද බෑද කිව්වහම හොඳටම ඇති. ධර්මදේශනාවක් ශ්‍රවණය කරන කෙනෙක් පින්වතුනි ආයතන තුනකින් සංවර වෙන්න ඕන. ආයතන කීයකින්ද? තුනකින් සංවර වෙන්න ඕන. මේ ආයතන තුනට අපි කියනවා තුන්දොර කියලා. මොකක් කියලාද? මොකක්ද ඔය තුන්දොර කියලා කියන්නේ? ඒ කියන්නේ බණ දන්නවා. සිතයි කයයි වචනයයි සංවර නැති කෙනාට බණහන්න බෑ. එහෙනම් බණහන්න කලින් අපි කරගන්න ඕන දෙයක් තමයි සිත කය වචනය සංවර කරගන්න එක. එහෙම නේද? අම්මා කියලා ලියන්න නම් අයන්න ලියන්නම වෙනවා. අයන්න ලියන්නේ නැතුව අම්මා කියලා ලියන්න බෑ. බණ අහන්න නම් බණ අහන හැටි දැනගන්නම වෙනවා. බණ අහන හැටි දන්නේ නැතුව බණ අහන්න බෑ. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන අම්මා කියලා ලියන එකද අයන්න ලියන එකද? අයන්න ලියන්නේ නැතුව අම්මා කියලා ලියන්න. එහෙනම් අපි මුලින්ම කරන්න ඕන බණ අහන එකද බණ අහන හැටි දැනගන්න එකද? බණ අහන හැටි දන්නේ නැතුව බණ අහන්න බෑ. එහෙනම් දැන් මුලින්ම කියලා දෙන්නේ බණ නෙවෙයි බණ අහන හැටි. බණක් අහන්න නම් ආයතන තුනක් සංවර වෙන්න ඕන. ඒ ආයතන තුනට අපි කියනවා තුන්දොර කියලා. තුන්දොර කියන්නේ මොකක්ද? සිත කය. සිතයි කයයි වචනය සංවර නැති කෙනාට බණ අහන්න බෑ. එහෙනම් දැන් මුලින්ම කරන්න ඕන අපේ සිත කය වචනය සංවර කරගන්න එක. මගේ පළවෙනි ප්‍රශ්නය. ඔබේ සිත කය වචනය සංවරයිද නැද්ද?
බය වෙන්න එපා යකෙක් ප්‍රේතෙක් කුම්බාණ්ඩෙක් පිසාචෙක් නෙවෙයි බණ කියන්නේ පොඩි හාමුදුරුවෝ නමක්. සංවරයිද නැද්ද? සංවරයිලු. සංවරයිලු කිව්වේ මන් දන්නේ නැති හින්දා. අපි බලමු ඇත්තටම අපේ සිත කය වචනේ සංවරයිද නැද්ද කියලා. මුලින්ම සංවර කරගන්න ඕන මොන දොරද? හිත සංවර කරගත්තොත් පරාදයි. මොකද හිත කියන්නේ මහා අමාරු කාර්යයක්. එයාව මුලින් දාගත්තොත් අපි ඔක්කොම අමාරුවේ. හිත සංවර කරගන්න එක අන්තිමටම දාලා මුලින්ම සංවර කරගන්න ඕන කය. මොකක්ද? කය සංවර නැති කෙනාට බන කොහොමටවත් මහන්න බෑ. එනිසා මුලින් සංවර කරගන්න ඕන කය. දැන් මෙතනින් අයගේ කය සංවරයිද නැද්ද? සංවරයිලු. දුවන්න නටන්න ගයන්න වයන්න උයන්න පිහන්න දොඩන්න බෑ බනහනකොට. කට්ටියක් එළියේ බනහනකොට කට්ටියක් තේ හදනවා නම් එයාලට බන ඇහෙනවා පමණයි, එයාලා බන අහන්නේ නෑ. කට්ටියක් මිදුලේ බනහනකොට කට්ටියක් කුස්සියේ උයනව නම් එයාලට බන ඇහෙනවා පමණයි, එයාලා බන අහන්නේ නෑ. අහනවයි ඇහෙනවයි කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. මෙතන ඉන්න හැමෝටම, කුස්සියේ ඉන්න හැමෝටම, කාමරවල ඉන්න හැමෝටම, මහපාරේ ඉන්න හැමෝටම, මේ හඬ ඇහෙන තෙක්මාන ඉන්න හැමෝටම මේ බණ ටික ඇහෙනවා. හැබැයි ඇහුනට වැඩක් නෑ. මෙතනින් පිරිසක් තමයි බණ අහන්නේ. අහන කෙනාගේ පින්වතුනි වචනය කය සිත සංවරව තියෙන්න ඕන. ඒකෙන් මුලටම සංවර කරගන්න ඕන කය. දැන් අපි බලන්නේ අපේ කය සංවරයිද නැද්ද කියලා. පාන්දරම නැගිටින උපාසකම්මල උදේ පාන්දරම දාන්නේ මොන නාලිකාවද? වයසක අම්මලා ගෙවල් වල පාන්දර නැගිටලා දාන්නේ මොන නාලිකාවද? උදේ පාන්දරම 60 පැනපු අම්මලා වැඩිපුරම අහන්නේ මොන නාලිකාවද? දන්නේ? ඔය තියෙන පාන්දරම නැගිටලා බෞද්ධ නාලිකාව දානවා මොන වහන්නද? සින්දු වහන්නද? බණ අහන්නද? බණ අහන්න. සීලවතී උපාසකම්ම උදේ පාන්දර 4ට නැගිටලා දැම්ම බෞද්ධ නාලිකාව. පාන්දර කීයටද? 4ට. නම මොකක්ද? සීලවතී. දැම්මේ මොන නාලිකාවද? බෞද්ධ නාලිකාව. පාන්දර 4ට නැගිටලා බෞද්ධ නාලිකාව දාලා සද්දෙට බණ දාපු උපාසකම්ම නැගිටලා කල්පනා කරනවා සද්ද ටිකක් මදි. එයා මොකක්ද කළේ? සද්ද ටිකක් දැන්ගේ ඇතුළටත් ඇහෙනවා මිදුලටත් ඇහෙනවා. උපාසකම්මට හිතුණා තව ටිකක් සද්ද මදි කියලා. එයා මොකද කළේ? තව ටිකක් සද්ද දැන්ගේ ඇතුළටත් ඇහෙනවා මිදුලටත් ඇහෙනවා. අල්ලපු ගෙදරටත් ඇහෙනවා. අල්ලපු ගෙදර ඉන්නේ සිරියාවතී. කවුද? සිරියාවතීට ටීවී එකක් නෑ. පාන්දර 4ට නැගිටලා පැදුරු උඩ වාඩි වෙලා කළුවරේම 6 වෙනකන් සීලවතීගේ ගෙදර දාලා තියෙන බණ ටික හොඳට අහගෙන ඉඳියා.
බන සද්දෙට දාපු සීලවතී නැගිටලා ලයිට් දාලා ටීවී එකේ සද්දෙ වැඩි කරලා අහල පාලට ඇහෙන්න බන දාලා ගේ අතු ගාලා මිදුල අතු ගාලා දත් මැදලා බත් වියලා ව්‍යංජන උයලා රෙදි මැදලා උදේ පාන්දර 6 වෙනකොට ගෙදර වැඩ ඔක්කොම අවසන් කළා. ඔතනින් යනවා පාන්දර 4ට දානෙත් අරගෙන යසෝහාමි. මෙයාට ඇහෙනවා සීලවතීගේ ගෙදර ලයිට් දාලා සද්දෙට බන දාලා ඒත් අල්ලපු ගෙදර සිරියාවතී තාමත් නිදි. ඇත්තටම බනහන්නේ සීලවතීද සිරියාවතීද ඇහෙන්නේ හේතුව සද්දෙට බන දාපු සීලවතී උපාසකම්ම උදේ පාන්දර නැගිටලා සද්දෙට බන දැම්මට එයාගේ කය සංවරයිද? ගෙදර තියෙන වැඩ ඔක්කොම 6 වෙනකන් අවසන් කරන උපාසකම්මගේ කනට බන ඇහුණට එයා කයින් සංවර නැති නිසා එයා බන අහන්නේ නැත. අල්ලපු ගෙදර උපාසකම්මට ටීවී එකක් නැති වුණාට එයා පාන්දර 4 ඉඳන් 6 වෙනකන් පැදුරුඩට වාඩි වෙලා අල්ලපු ගෙදර දාලා තියෙන බන ටික ඇහුවා. ඇහුණාසේ මැහුවා. එතකොට අල්ලපු ගෙදර උපාසකම්ම තමයි ඇත්තටම බන අහලා තියෙන්නේ. දැන් මෙතනින් අයගෙත් කය සංවර නැතිනම් මේ බන කියන එකෙන් එයාට ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මට දැසට පේන තෙක්මානින් හැමෝගෙම කය සංවර බව මට දැන් පේනවා. එක දොරක් නම් හරි. තව දොරවල් කීයද? ඊළඟට සංවර කරගන්න ඕන මොන දොරද? වචනය සංවර නැති කෙනාට බනහන්න බෑ. අපි අපේ ගෙදර බණක් කියනකොට අපේ ඥාතීන්ට අසල්වාසීන්ට ආරාධනා කරනවද නැද්ද? නෑ. අහවල් දවසේ රාත්‍රී 7ට අපේ ගෙදර බණක් තියෙනවා. බණ අහන්න එන්න කියලාද කියන්නේ බණ ගෙදර එන්න කියලාද කියන්නේ? බණ අහන්න නම් එන්න ඕන කීයටද? 7ට කලින්. 9ට එන්නේ මොකටද? කාලා යන්නද? බණ ගෙදරට ආරාධනා කළේ බණ අහන්න මිසක් බණ ගෙදර එන්න කියලා එහෙම නෙවෙයි. එනිසා 7ට නම් බණ පටන් ගන්නේ 7ට කලින් බණට එන්න ඕන බණ අහන්න එන අය. අනිත් අය මොකට එනවද කියන්න නම් මම දන්නේ නැහැ. කරදරයක් විපත්තියක් හින්දා 7 මාරට ආවා කියන්නේ එනකොට ඇතුලේ හාමුදුරුවෝ බණ කියනවා, පිරිසක් එළියේ බණ අහනවා, තව කට්ටියක් එළියේ පුටුවලට වෙලා බණ අහනවා. එනකොට මෙයා දැක්ක ඈත ඉඳන්ම බණ පටන් අරගෙන භාගයක් බණ ගිහිල්ලා ඇවිල්ලා කල්පනා කරනවා, මුල තේරෙන්නෙත් නෑ අග තේරෙන්නෙත් නෑ. බණ අහගෙන ඉන්න උපාසකම්ම කෙනෙක් ළඟම පුටුවක් අරන් වාඩි වෙලා හිමීට තට්ටුවක් දාලා එයත් එක්ක කතාව පටන් ගන්නවා. හාමුදුරුවෝ කියන බණ ගැන නෙවෙයි, අල්ලපු ගෙදර විස්තර ගැන. එයාට මේ බණෙන් වැඩක් නෑ. එයා ඇවිත් ඉන්නේ ඕපදූප කතා කරන්න. ඒ ඕපදූප කතා කරන කෙනාගේ වචනය සංවරයිද නැද්ද? සංවර නැති උපාසකම්මට ඇතුලේ කියන බණ කොච්චර කනට ඇහුණත් එයා බණ අහන්නේ නෑ. හේතුව එයා වචනයෙන් සංවර නෑ. එහෙනම් මෙතනින් අයගේ වචනයත් සංවර බව මට දැන් පේනවා. 2ක් හරි. තව කීයද? ඒක මොකක්ද? ඒක ගැන මං ආයෙත් පාරක් අහන්නම්. හිත සංවරයිද නැද්ද? සංවරයිලු. අපි ඔක්කොම දැන් ඉන්නේ රුවන්වැලි මහා සෑය ළඟ.
කොහෙද? හිත කොහෙද? මෙහෙද එහෙද? ඈ? රුවන්වැලි සෑයේ මෙහෙ. අපි ඉන්නේ රුවන්වැලි සෑය ගාව නෙවෙයි, දැන් ඉන්නේ ජයශ්‍රී මහ බෝධිය ගාව. හිත කොහෙද? මෙහෙ. ඔයාලා මෙහෙ බණ කියනවා අන්න ඉතාලිය ගෙදෙට්ට හොරු පැනලා. හිත කොහෙද? ඒකට නම් එහෙ හොරා ඉන්නේ කබඩ් එක ළඟ. දැන් හිත කොහෙද? කබඩ් එක ළඟද ඇතුලේද? කොයිලාච්චුවේද රත්තරන් ටික දැම්මේ? පින්වතුනි, හිත කොහෙවත් යන්නේ නැහැ. ඒක තමයි බුද්ධ දේශනාව. අපිට ගොඩක් තැන්වලදී වැරදුනේ හිත දුර ගමන් යනවා කියලානේ. හිත කොහෙවත් දුර යන්නේ නැහැ. දුර තියෙන අරමුණු හිත ලං කර ගන්නවා. රුවන්වැලි සෑය කියන වචනේ මම කියනකොටම ඔබේ හිතට රුවන්වැලි සෑය මතක් වුණාද නැද්ද? රුවන්වැලි සෑය ගැන කියලා තප්පරයක් යන්න කලින් ජයශ්‍රී මහ බෝධිය ගැන මම කිව්වා. එතකොට ජයශ්‍රී මහ බෝධිය මතක් වුණාද නැද්ද? ඒක මතක් වෙනකොට රුවන්වැලි සෑය මතකද? නෑ. එකක් මතක් වෙනකොට එකක් මතක නෑ. රුවන්වැලි සෑයයි ජයශ්‍රී මහ බෝධියයි කියන්නේ දෙකම හොඳ සිතුවිලි. ඔය දෙකම අමතක වුණා ඉතාලියේ ගෙදෙට්ට හොරු පැන්න කිව්වහම. ඒ කියන්නේ හිත වෙනස් වෙනවද නැද්ද? හිත නිතරම විවිධ අරමුණු අරගන්නවද නැද්ද? මේ අරමුණු එකක් ගන්නකොට එකක් අමතක වෙනවා. එකක් ගන්නකොට එකක් අමතක වෙනවා. ඒ කියන්නේ හිත නිතරම විවිධ අරමුණු අරගන්නවද නැද්ද? අරගන්නවා. මෙන්න මේ වෙනස් අරමුණු අරගන්න සිත පින්වතුනි පේන එකක්ද නැති එකක්ද? පේන එකක්, පේන්නේ නැති එකක්. අර පේන කියපු අයගෙන් අහන්න ඕනේ කොහෙද ඕක පේන්නේ කියලා. අත පේනවද? උත්තර දෙන්න ඕනේ. කට, නහය, දත, ආමාශය ස්කෑන් කළොත්, හිත ස්කෑන් කළොත් පේනවා. අන්වීක්ෂකෙන් බැලුවොත්, දූරේක්ෂකෙන් බැලුවොත්, මේ මොකකින් බැලුවත් හිත කියන එක පේන්නේ. අනිත් ඔක්කොම බලා ගන්න පුළුවන්. බැරි වෙලාවත් හිත කියන එකත් පේන කෑල්ලක් වුණා නම් හොඳයිද නරකයිද? නිකන් ඇහුවේ හොඳයිද නරකයිද? පේනවා නම් හොඳයි ලු. ඉතාලියේ කොහෙද ඉන්නේ? ඇහෙන්නේ කොහෙද? පිරෙන්සි. උදේ පාන්දර නැගිටලා අලුතින් කසාද බැඳපු යුවලක් බැඳලා දවස් 2යි මිලානෝ නගරයට යනවා. බැඳලා දවස් 2යි. අලුතින් බැඳපු ජෝඩුවක් අතින් අල්ලගෙන යනවා. බැඳ අලුත යන්නේ අතින් අල්ලගෙනනේ. මාසයක් ගියාම ඔයා ඉස්සරහෙන් මං පිටිපස්සෙන්. අතින් අල්ලගෙන මිලානෝ නගරේ යනකොට ඉස්සරහට හම්බ වෙනවා බිරිඳට වඩා ලස්සන රූමත් හැඩ ඇති තරුණියක්. බිරිඳට වඩා හැඩයි ලස්සනයි. පරණ පුරුද්ද තාම අමතක වෙලා නෑ. වෙනදා පුරුද්දට මහත්තයාට ඒ පැත්ත බැලුවා නෙවෙයි බැලු. ඒවා හොඳට දන්නවනේ. බැලුවා නෙවෙයි බැලු නා.
පරණ පුරුද්දට ඒ පැත්ත බැලුනා වුණාට නෝනවක දැක්කා. මහත්තයාට බැඳලා දවස් 2යි පාරේ යද්දි නෝනත් එක්ක අතින් අල්ලගෙන ඉස්සරහට හම්බ වෙන රූමත් තරුණී දිහා බැලුවා නෙවෙයි බැලුනා වුණාට නෝනවක දැක්කා. දැක්කේ කොහොමද? මහත්තයා බැලුවේ මොකෙන්ද? බලන්නේ මොකෙන්ද? ඒකත් අමතක වෙලා. බලන්නේ මොකෙන්ද? ඇස් දෙකෙන් බලන එක නෝනාගේ ඇස් දෙකෙන් දැක්කා. නෝනා මොකක්ද මහත්තයාගෙන් අහන්න ඇත්තේ? පුරුද්ද තියනවා වගේ. ඕගොල්ලොම තමයි කියන්න ඕනේ. ඉතින් මං කියන්න මං කසාද බැඳලා නෑනේ. නෝනා ඒ පැත්ත බලලා මහත්තයාගෙන් අහනවා මොකටද එයා දිහා? ඇයි එයා දිහා? මට වඩා මොනවද එයාගේ තියෙන්නේ? මහත්තයාගේ ඇහැ යනවා දැකලා තමයි නෝනා ඔය ටික ඇහුවේනේ. බැඳලා දවස් 2ක් වුණත් ඔය ටික අහනවා. මහත්තයාගේ හිත පේන කෑල්ලක්ද නැති කෑල්ලක්ද? බැරි වෙලාවත් පේන කෑල්ලක් වුණා නම් මහත්තයාගේ හිත යන තැනත් පේනවද නැද්ද? මහත්තයාගේ ඇහැ යන තැන දැකලා නෝනා ඔහොම ඇහුවා. හිත යන තැන දැක්කා නම් නෝනා මොකක් කරයිද? ඇහැ යනවා පෙනුනට හිත යනවා පේන්නේ. ඇහෙන් බලනකොට හිත තව අරමුණු වලට හිත යන තැන දැක්කනම් දෙකක් නෑ නෝනා සෙරප්පුවෙන්. ඒ නිසා අද ගෙදර ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න මගේ හිත නොපෙනෙච්ච එකම හොඳයි කියලා. පන්දනං චපලං චිත්තං. හිත කියන්නේ හරියට මඩේ හිටෝපු ඉන්නක් වගේ. මොකක් වගේද? මඩේ හිටෝපින්න ඕන පැත්තකට හරවන්න පුළුවන්. හැබැයි ඒක කොන්ක්‍රීට් කළොත් ඒක හොලවන්න පුළුවන්ද? අපේ හිත හරියට මොන එකක් වගේද? මඩේ හිටෝපු මේ හිතන එක මේ වෙනස් කරනවා. මේ අරමුණ මේ වෙනස් කරනවා. ඔයා මගේ ජීවිතය පන මම මැරෙනකන් S2 වගේ ඔයාව බලා ගන්නම් කියලා ආදරෙන් හත්වැල් බැඳ ගන්න අය තප්පරෙන් දික්කසාද වෙනවද නැද්ද? වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මෙන්න මේ කාරණාව අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර තියෙන අරමුණු ලං කරගන්න, එක වෙලාවකට එක අරමුණක් ගන්න. මේ පේන්නේ නැති හිත, චපල හිත කාට හරි පුළුවන් නම් සංයමෙස්සන්ති සමාධිගත කරන්න, සංයමයට ලක් කරන්න. ආන් එයාට පුළුවන් ලු මොක්ඛන්ති මාර බන්ධනා. මොකෙන් මිදෙන්නද? මොකෙන් මිදෙන්නද? මාරයාගේ බැම්මෙන් මිදෙලා මොක්ඛන්ති මෝක්ෂය නිර්වාණය අවබෝධ කරන්න. දැන් හැමෝගෙම ප්‍රශ්නයක් අහනවා. නිවන් දකින්න කැමතිද නැද්ද? කැමති නේ? ඒකටවත් උත්තර නැණි. හෙට බෑ ක්ලිනික් තියෙනවනේ. ඒ කියන්නේ නිවනට යන්න උනත් දිනයක් දාලා තියෙන්නේ මෙතේ බුදුන් දැක නිවන් දකීවා දැම්මනම් බෑ. අපි නිවන් දකින අරමුණෙන් නම් බෞද්ධයෝ මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්නේ, පින්දහම් කරන්නේ, කුසල් වර්ධනය කරන්නේ. එකම අරමුණ බෞද්ධයෙකුගේ පින්දහම් කරලා වෙන්න ඕනි මොකක්ද? නිර්වාණය. නිර්වාණය දකින්න බලාපොරොත්තු වෙමින් පින්දහම් කරන අය නිතරම සිහිපත් කරන්න ඕන. පින්දහම් කරලා නිර්වාණය පිළිබඳව කරුණු 10ක් කියලා බණ කතාව අවසන් කරනවා. හරිම ලේසි. 1.
දරුවෙක් කුස තුලට ආවට පස්සේ අම්මා කෙනෙක් පන්සලට යනවද නැද්ද? ගිහිල්ලා පන්සලේ බෝධිය ළඟ බෝධි පූජා තියලා පැන්කල නාවලා පින්දහම් කරනවද නැද්ද? කරලා ප්‍රාර්ථනා කරන්නේ මට නිර්වාණ සුවය සැලසේවා කියලාද මගේ රත්තරන් දරුවාව යහපත්ව බිහි කරන්න වාසනාව ලැබේවා කියලාද? හොඳ දරුවෙක් ලැබේවා කියලා. ඒක ලෞකිකයිද ලෝකෝත්තරයිද? ඒක ලෞකිකයි. ඒක නිවනට හේතු වෙන දෙයක්. දරුවෙක් ඉපදුනාට පස්සේ මාස 3ක් ගියාම පන්සලට එක්කරන් ගිහිල්ලා අම්මා බෝධි පූජා තියනවා, දන් දෙනවා, සිල් ලකිනවා, පින් කරනවා, බවුන් වඩනවා. අම්මා පින්දහම් කරලා බෝධිය නාවලා කොඩිවැල් ගැට ගහලා ප්‍රාර්ථනා කරන්නේ මට නිර්වාණ සුවය ලැබේවා කියලාද? එහෙම නැත්නම් මගේ දරුවගේ ග්‍රහපල දුරු වේවා කියලාද? එතකොට ඒක ලෞකිකයිද ලෝකෝත්තරයිද? දෙවෙනි එකත් අයින් කළා ලෞකිකයි. පුතාට වයස අවුරුදු 5යි දැන් අම්මා ආයේ පන්සල් යනවා, දන් දෙනවා, සිල් ලකිනවා, බවුන් වඩනවා, පින් කරනවා, පැන්කල නාවනවා, කොඩිවැල් ගැට ගහනවා. එන ගමන් විදුහල්පතිවරුත් හම්බ වෙනවා. අම්මගේ ප්‍රාර්ථනාව දන් දීලා සිල් රැකලා බෝධි පූජා තියලා නිවන් දකින්නද ලොකු ඉස්කෝලයක් ලැබෙන්න කියලාද? ඒක ලෞකිකයිද ලෝකෝත්තරයිද? තුන්වෙනි එකත් අයින් කළා ලෞකිකයි. පුතා දැන් ඉන්නේ පන්තියේ 5 වසරේ. අම්මා යනවා පන්සල්. දන් දෙනවා, සිල් ලකිනවා, බවුන් වඩනවා, පින් කරනවා, පැන්කල නාවනවා, කොඩිවැල් ගැට ගහනවා. අම්මගේ ප්‍රාර්ථනාව නිර්වාණයද? එහෙම නැත්නම් අම්මලගේ විභාගෙද? ඒක තමයි අම්මලගේ විභාගෙ කිව්වේ. මොකද දරුවන්ට වඩා මහන්සි වෙන්නේ අම්මලා. පින්වතුනි, 4 වෙනි එකත් ලෞකිකයි. දරුවා දැන් ඉන්නේ පන්ති 11 වසරේ. අම්මා ආයේ පන්සල් යනවා, නිවන් දකින්නද ඒ 9ක් ගන්නද? 5 වෙනි එකත් ලෞකිකයි. දරුවා ඉන්නේ 13 වසරේ, ටියුෂන් ක්ලාස් ඉඳ අම්මා විතරයි පන්සලේ බෝධි පූජා තියනවා, නිවන් දකින්නද ඒ 3ක් ගන්නද? 6 වෙනි එකත් ලෞකිකයි. ඒ 3ක් අරන් ගෙදරට ආපු දවස් ඉඳන් අම්මා බෝධිය ළඟ පූජාවල් තියනවා, නිවන් දකින්නද විශ්වවිද්‍යාලය යන්නද? ඒකත් ලෞකිකයි. 7 වෙනි එකත් අවසන්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ගෙදෙට්ට ආපු ගමන් අම්මා පන්සල් යනවා, නිවන් දකින්නද එහෙම නැත්නම් රස්සාවකටද? 8 වෙනි එකත් ලෞකිකයි. දැන් ගමේ පන්සලට යන්නේ, ගමේ පන්සලෙන් කරගත්තු වැඩ ටික ඉවරයි. දලදා මාලිගාවට, රුවන්වැලි සෑයට, කතරගමට, කිරිවෙහෙරට, පත්තිනි මෑණියෝ ගාවට, සීනිගම දේවාලෙට දැන් යන්නේ අම්මා. අම්මගේ ප්‍රාර්ථනාව නිවන් දකින්නද පරස්සාවක් ලබන්නද? මොකද්ද පරස්සාව? දරුවට කොල්ලෙක් නම් කෙල්ලෙක්, කෙල්ලට කොල්ලෙක්. මේක තමයි අම්මගේ ඊළඟ ප්‍රාර්ථනාව. 9ක් කතා කළා, 9ම ලෞකිකයි. කසාද බැඳලා අවුරුදු 2ක් ගියාට පස්සේ අම්මා ආය යනවා ගමේ පන්සලට. මොකද ආයෙත් මුලේකම තමයි කරගන්න තියෙන්නේ. දන් දෙනවා, සිල් ලකිනවා, බවුන් වඩනවා. අම්මගේ ප්‍රාර්ථනාව නිවන් දකින්නද මුණුබුරෙක් මිනිබිරියක් ලබන්නද? මුණුබුරු මිනිබිරියෙක් ලබන්න. 10 වෙනි එකත් ලෞකිකයි. අම්මා අවුරුදු 60ක් වෙනකන් පන්සල් ගියා, නිවන් දකින්නද ලෞකික ප්‍රාර්ථනා ගැන හිතලාද? අවුරුදු 60ක් තිස්සේ තමන්ගේ ජීවිතයම පන්සලේ බෝධිය ළඟ පූජා කරපු අම්මා මෙච්චර කාලයක් දහදුක් විඳලා පන්සල් ගියා, බෝධි පූජා තිබ්බ හැම කැපකිරීමක්ම කළා. ඒ සියල්ල කලේ තමන්ගේ නිර්වාණ සුවය සදාගෙන නෙවෙයි, දරුවාගේ ලෞකික සැපය ප්‍රාර්ථනා කළා. ඒකයි අම්මා බුදුන්ට පමණක් දෙවෙනි කලේ. ඔබේ අම්මත් ඔබ වෙනුවෙන් ඒ දුක් කඳුළු ඒ විදිහටම විඳින්නට ඇති. තමන්ගේ නිවන පැත්තකට දාලා පන්සලට යන හැම වාරයකම මගේ පුතාට, මගේ දුවට නිවන් සුවයට වඩා අම්මා හැමදාම හිතුවේ ජීවත් වෙලා ඉන්න කාලේ විභාග ගැන, ඔබේ රස්සාව ගැන, ඔබේ රැකියාව ගැන, ඔබේ විවාහය ගැන, මේ හැම දෙයක් ගැන මම්මා හීන දැක්කා.
එතරම් දුක් විඳපු අම්මා ටික ටික කියලා බනින රවන ඔරවන ගහන බනින දරුවෝ මෙතන කොච්චර බනහන වැද්ද. අම්මා කියන්නේ මහ පුදුම සෙනෙහසක් පෙරුණු උත්තමාවියක්. එවන් දුක් කඳුළු දරාපු අම්මාවරු අපේ ජීවිතය වෙනුවෙන් මහා කැපකිරීම කරනකොට අම්මා ධර්මය ගැන අවබෝධයෙන් තොරව කටයුතු කරනවා නම් අපේ දරුවෝ හැටියට අපේ යුතුයකමක් තියෙනවා ඒ අම්මව ධර්ම මාර්ගයට යොමු කරන්න. දැන් 60 වයසක් පිරුණට පස්සේ අම්මා කල්පනා කරනවා අනේ මෙච්චර කාලයක් දරුවෝ හැදුවා උස්මහත් කළා කණ්ඩ දුන්නා ඉගැන්නුවා හැමදේම කළත් අන්තිමට මට වතුරු ගුරක් දෙන්න මගේ දුව මගේ පුතා අද මගේ ළඟ නැහැ. හිතින් කනගාටු වෙලා වේදනා විඳින අම්මා දැන් පන්සලට යනවා නිවන් දකින්න බලාගෙන පෝයට සිල් ගන්න. අම්මට දැන් වයස කීයද? 60යි. 60 වයස් පිරුණු අම්මා පන්සලට යනවා මොකක් දකින්න බලාගෙනද? නිර්වාණය දකින්න බලාගෙන. දැන් අම්මගේ ප්‍රාර්ථනාව ලෞකිකයිද ලෝකෝත්තරයිද? හරියට හරි. දැන් අම්මා පන්සල් යන්නේ ලෞකික සැප බලාගෙන. පන්සලට යන්නේ නිවන් දකින්න බලාගෙන නම් නිවන කියන එකේ තේරුම අම්මා දැනගෙන ඉන්න ඕන. නිවන කියන එක දන්නේ නැතුව පන්සලට ගිහිල්ලා වැඩක් නැහැ. දැන් මෙතන බණහන ගොඩාක් අය ඉන්නවනේ. මටත් වඩා වයස තියෙන බණහපු ගොඩක් අය ඉන්නවා. නිවන කියන වචනයේ තේරුම මොකක්ද? මොකක්ද අම්මේ? හරියටම හරි. නිවන කියන වචනේ සිංහල තේරුම තමයි තෘෂ්ණාව නැති කිරීම. නිවන් දැක්කා කියලා කියන්නේ සම්පූර්ණ තෘෂ්ණාව ක්ෂය කළා නැති කළා දැම්මා කියන එක. එහෙනම් අම්මා දැන් පන්සලට යන්නේ මොකක් නැති කරන්නද? තෘෂ්ණාව නැති කරන්න. ඔන්න පෝයට පන්සලට ගියා. වෙසක් පෝයට තමයි ගියේ. උදේ පාන්දර නැගිටලා සිල් පිරුවටේ පොරවගෙන ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් පන්සලට ගිහිල්ලා බණ මඩුවට ඇතුල් වුණා. දැන් මෙයා අලුත් උපාසකම්ම කෙනෙක්නේ පරණ අය ගොඩාක් බණ මඩුවේ ඉන්නවා. මෙයාද තමයි පන්සලට යන්නේ සිල් ගන්න. ගිහිල්ලා වටපිට බැලුවා වාඩි වෙන්න තැනක් බලනකොට දැක්ක ධර්මශාලාවේ ඉස්සරහාම තියෙන දකුණු පැත්තේ මුල්ලේ කණුව ළඟ බිම ඉඩ තියෙනවා. කොහෙද ඉඩ තියෙන්නේ? මොන කණුව ළඟද? ධර්මශාලාවේ ඉස්සරහාම දකුණු පැත්තේ තියෙන කණුව ළඟ බිම ඉඩ තියෙනවා. ගිහිල්ලා වාඩි වුණා. වෙනදා වගේ නෙවෙයි දරුවෝ ගැන හිතන්නේ නැහැ. අම්මා බණහනවා සිල් ලකිනවා බවුන් වඩනවා මොකක් දකින්න බලාගෙනද? නිවන් දකින්න බලාගෙන. එදා දවසේ බණ ඇහුවා සිල් රැක්ක දන් දුන්නා පින් කළා ධර්ම සාකච්ඡා කළා ගෙදර ගියා. දෙවෙනි පෝයටත් නැගිට්ටා. සිල් පිරුවටේ පොරවගෙන පන්සලට ගියා බණ මඩුවට ඇතුල් වුණා. යනකොට දැක්කා ධර්මශාලාව ඉස්සරහා දකුණු පැත්තේ මුල්ලේ කණුව ළඟ බිම ඉඩ තියෙනවා. එදා ඉඳපු තැනමයි වාඩි වුණා. බණ ඇහුවා සිල් රැක්කා දන් දුන්නා පින් කළා ධර්ම සාකච්ඡා කළා ගෙදර ගියා. අම්මගේ අරමුණ ලෞකික නෙවෙයි ලෝකෝත්තරයි. නිවන් දකින්න තමයි සිල් ගන්න. තුන්වෙනි පෝයටත් නැගිට්ටා. සිල් පිරුවටේ පොරවගෙන පන්සලට යනකොට පැය භාගයක් පරක්කු වෙලා ධර්මශාලාව ඉස්සරහා දකුණු පැත්තේ මුල්ලේ කණුව ළඟ සීලවතී වාඩි වෙලා ඉන්නවා. උපාසකම්ම ළඟට ගිහිල්ලා මොකක්ද කියන්නේ ඇත්තේ? ඔය දන්නේ. හැමදාම ඔය මුල්ලේ ඉන්න මම. මෙච්චර කාලයක් මං සිල් ගත්තේ ඔය මුල්ලේ ඔය කණුව ළඟ. ඔයා අලුතෙන් ඇවිල්ලා මගේ කණුව අල්ල ගන්න හදන්න. ඔයාට ඕයි නම් ඔයා වෙන මුල්ලක්. උපාසකම්ම පන්සලට ගියේ මොකක් දකින්නද? නිවන් දකින්නවා කියන්නේ මොකක් නැති කිරීමද? තෘෂ්ණාව නැතිකරන්න පන්සලට ගියේ උපාසකම්මලා පන්සලේ ක්‍රොන්කිට් කණුවත් මගේ කියලා අල්ලගෙන නම් උපාසකම්මට නිවන පෙනෙයිද? එහෙනම් කණුමුළු අල්ලන් ඉන්න උපාසකම්මල මෙතන ඉන්නව නම් හොඳට මතක තියාගන්න නිවන නම් ඔබට ළඟ නෙවෙයි.
පන්සලට උදේ පාන්දරට පොය දවසේ ගියාම මේ කනුව සීලවතියගේ මේ පැත්ත සිරියාවතියගේ අනික් කනුව හෙන්ද්‍රික්ගේ අනික් මුල්ල නිමල්ගේ සිරිපාලගේ ඕවා වෙන් කළා ගහලා තියෙන. ලොකු හාමුදුරුවෝ ආවත් මුල්ල දෙන්නේ නැහැ. ඒ කල්ලන්. නිවන් දකින්න පන්සලට ගියේ උපාසකම්ම තණ්හාව නැති කරන්න ඕන කියලා අවබෝධයක් නැතිකම නිසා කොන්ක්‍රීට් කණුවත් මගේ කියලා අල්ලගෙන ඒ තැනට අරක් අරගෙන ඉන්නකොට තණ්හාවක් නැති කරන මාවතක් උපාසකම්මට පේන්නේ. ඒ නිසා පින්වතුනි පන්සලට යන්නේ කුමකටද? අරමුණ කුමක්ද? එය සිහියේ තබාගෙන පින්දහම් කරන්න ඕන. පන්සලට යන උපාසකම්ම අවබෝධයෙන් සිල් ගත්තොත් නිර්වාණ මාර්ගයට ගමන් කරන මාවත බොහොම ඉක්මනින් යන්න පුළුවන්. එහෙනම් අද ඉඳන් අපි උත්සාහ කරන්න ඕනි දන් දීලා සිල් රැකලා බවුන් වඩලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ත්‍රිවිධ කුසල් ධර්මයන් වර්ධනය කළා මේ සියලු දේවල් තුලින් උත්තම නිර්වාණ දුරට යන මාර්ගය පසක් කරගන්න. නිවන් දකින්න තියෙන එකම මාවත තණ්හාව නැති කිරීම නම් අපි අද ඉඳන් පාරමී පුරන්න ඕනි වෙහෙසෙන්න ඕන. මොකක් සඳහාද? තණ්හාව නැති කරන්න නම් ආශාව දුරු කරන්න ඕන. ආසාව දුරු කරන්න නම් ටික ටික අතහරින්න ඕනේ. අතහරින්න නම් ටික ටික දන් දෙන්න ඕන. දන් දෙන්නේ නැතුව අතාරින්න බෑ. අතාරින්න නැතුව ආසාව නැති වෙන්නේ. ආසාව නැති කරන්නේ නැතුව තෘෂ්ණාව නැති කරන්න බෑ. අතහරින්න දන් දෙන්න කියන එක පින්වතුනි වයසක උපාසකම් වලට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඒකට තරුණ කාලෙම ශක්තියක් තියෙනවා. අපේ මේ දේශනාව ශ්‍රවණය කරන ලෝකේ 80 ලක්ෂයක් අන්තර්ජාලය ඔස්සේ දේශනා ශ්‍රවණය කරන බෞද්ධයන් අතර 20000ක් ඉන්නේ සිංහල බෞද්ධ කතෝලික මුස්ලිම් ද්‍රවිඩ බර්ගර් හින්දු මැලේ කියන තරුණ අය. ඒ තරුණ අය හුරු වෙලා අපි හදලා තියනවා ලෝකේ මෙන්න මේ නිවන් මගට යන මාවත හදාගන්න. අපේ දම්දී අසපුවේ දහම් සිසිල පාරමිතා පදනමත් එක්ක එකතු වෙලා ඉන්න අපේ තරුණ පිරිස ලෝකෙ පුරාම විහිදිලා මේ ධර්ම කරුණු තුල ජීවිතේ සකස් කරගන්නවා. ඒකට වයස බාධාවක් නෙවෙයි. අතහරින්න ඉස්සල්ලාම කළා දෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙනවා. පුංචියට මේ ටික හොඳට අහගන්න. අපේ අම්මා පුංචි කාලේ අපිව හදලා වඩලා පෝෂණය කරනකොට කිව්වා මතකද කැටයක් එකතු කරන්න කියලා. කියලා නැද්ද එහෙම? කියලා තියෙනවා. ඒ කැටේ එකතු කරන්න කියලා අන්තිමට මොකක්ද කියන්නේ? මට එහෙම කියලා නෑනේ. මට කිව්වේ අපේ අම්මා සතෙන් සතේ එකතු කරලා දවසේ කැටයකට දාලා සම්පත් බැංකුවේ හපන ගිණුමට දාන්න කියලා. අපේ අම්මලා ওই ටික කිව්වේ නැත්තම් පුදුමයි. පුංචි කාලේ අපිටත් කිව්වනම් ඕක එකතු කරලා අහිංසක සතෙක්ගේ අහිංසක මිනිස්සෙක්ගේ කුසගින්දර නිවන්න කියලා අද අපි ගොඩාක් පිං කරලා. ඒකත් අපේ අම්මගේ වරදක් නෙවෙයි. අම්මා අපි ගැනයි හිතුවේ, අනාගතය ගැනයි හිතුවේ. සංසාරය ගැන නෙවෙයි. පින්වතුනි අම්මා කෙනෙක්ගේ සෙනෙහස අපට දුන්නා නම් ඒ සෙනෙහස තුල හැමදාම ලියවිලා තිබුණේ අපේ ජීවිතේ පැවැත්ම සතුට. හැබැයි මං කියලා දෙන මේ බණ ටිකේ තියෙන සදාතනික සුවය. දවසකට රුපියලක් කැටයකට දැම්මොත් දවස් 30ට රුපියල් කීයද? ගණන් බැයිද? රුපියල් 30ට කඩේට ගිහිල්ලා බනිස් කෙඩියක් අරගෙන එනකොට පාරයිනේ කණ්ඩ නැති යාචකයෙකුට සිඟන්නෙකුට දුන්නොත් ඒ කෙනා කන දිහා බලාගෙන හිටියොත් දවසකට වේල් 3 ගානේ ඔයාලා දවස් 30ට වේල් කීයක් කනවද? 90ක් කනකොට දැනිච්ච සතුටට වඩා සතුටක් ඔයාට දැනෙයි මගේ පුතේ. අර රුපියල ගාන එකතු කරලා අරන් දීපු බනිස් කෙඩි අහිංසක සතා කනකොට. පින් කරන්න කෝටි ගණන් ඕනේ එක රුපියලක් ඇති. දවසට රුපියලයි. තව කෙනෙක්ගේ කුසගින්දර නිවන්න පුළුවන් නම් අපිට ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඒ තුල තමයි ටික ටික දන් දීම හුරු වෙන්නේ, අත්හැරීම හුරු කරගන්න පුළුවන්. ඒ නිසා ආන්නේ අත්හැරීම අවබෝධයෙන් කරන්න, ශ්‍රද්ධාවෙන් කරන්න, ප්‍රඥාවෙන් කරන්න. සමහරුන්ට ශ්‍රද්ධාව උතුරන්න තිබ්බට ප්‍රඥාව බිඳුවයි.
මාතර පැත්තේ බණකට වැඩිහාම උපාසකම්ම කෙනෙක් චීවරයක් ගෙනහැල්ලා පූජා කළා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රූපවාහිනියේ ධම් දේශනාවන් කරද්දි ශ්‍රවණය කරලා පැහැදිලා අනේ මේ සිවුර මං අද්දකින් මැව්වා අපේ හාමුදුරුවනේ විකුණන්න එහෙම එපා මේක පොරවන්න කිව්වා. හිස මත තියාගෙන ඇවිදින්න පූජා කරපු සිවුර අරගෙන පොරව ගන්න ඊට පහුවදා බණට යන්න සූදානම් වෙද්දි පොඩි හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ඕක නම් පොරවන්න එපා. මං ඇහුව මොකෝ? හරියටම අර පූජා කරපු සිවුරේ පොරවුවට පස්සේ පිටමැද ගහලා තියෙනවා සීලවතී මාතාව විසින් දෙමව්පියන්ට පින් පිනිස මෙම සිවුර පූජා කරන ලදී කියලා. දැන් මේක පොරවගෙන යන්න පුළුවන්ද? ආන් සීලගේ සාදු යනවා කියයි. ඒ නිසා පින්වතුනි දෙයක් පූජා කරනකොට අවබෝධයෙන් පූජා කරන්න ඕනේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකම ඇතිව පූජා කරන්න ඕන. පන්සලට පහන් වැටක් හදලා පූජා කරනවා සිරිපාල මහත්මයා අවුරුදු 50දී. අවුරුදු 70 දී මෙයා පන්සල ළඟින් යනවා හැරමිටි ගහගෙන සරමත් ඇඳගෙන යනකොට අලුතින් ආපු හාමුදුරුවෝ පරණ පහන් වැටවල් අයින් කරලා අලුතින් පහන් වැටක් හදනවා සුදු යකඩෙන්. සිරිපාල උන්නේ මේක දැක්කා. අරගෙන හැරමිටියත් හැරුණ පන්සල පැත්තට ගිහිල්ලා සංඝා වාසයට ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරලා අහනවා හාමුදුරුවනේ කෝ මගේ පහන අවුරුදු කීයකට පස්සේද? පණ හැදි හදපු පහන මේ යන්නේ 70 දී. වසර 20කට පස්සේ සිරිපාල ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අහනවා කාගේ පහනද? මගේ පහනකෝ. මෙච්චර කල් පන්සලේ පත්තු කරලා තියෙන්නේ කාගේ පහනද? සිරිපාලගේ පහන. ඒ කියන්නේ ඒක පූජා කළාද? පූජා කරා නම් මගේ වෙන්න බෑනේ. පූජා කළාට පස්සේ අත්හැරියේ නැත්තම් ඒක මගේ කියලා අල්ලගෙන නම් ඒක පූජා කළා වෙනවද? නෑ. දුන්න දේ අත්හරින්න පන්සලට දෙයක් හැදුවා නම් දුන්නා නම් ඒක අත්හරින්න මගේ කියලා අල්ලගෙන සංසාරේ දුක් විඳින්න එපා පින්වතුනි. පාන්දරම ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා හිස රැවුල් බාලා දෙවුර වහලා පාත්‍රය අරගෙන වෙලමැදින් ඈත ගම්මානෙට වඩින හාමුදුරුව ඈත තියාම දැක්ක උපාසකම්ම පාන්දරම නැගිටලා මිදුල අතු ගානවා. අතු ගගා ඉන්න උපාසකම්ම දැක්ක ඈතින් පිණ්ඩපාතේ වඩින හාමුදුරුව අද නම් දානි හැන්දක් බෙදන්න ඕන කියලා ඉක්මන්ට අතු ගෑවා. කඩුල්ලෙන් ගොඩ වෙනකොටම ළඟට ගිහිල්ලා ඉදල හේතු කළා හාමුදුරුවන්ගේ පපුවට දන ගහලා සාදු කියලා වැඳලා කිව්වා වඩින්න හාමුදුරුවනේ දන් හැලඳක් වළඳන්න. ශ්‍රද්ධාව වැඩිකමට දෙපා වැඳලා වැඳට උපාසකම්මට අමතක වුණා ඉදල හේතු කළේ කොහාටද කියලා. හාමුදුරුවන්ගේ පපුවට තමයි හේතු කළා දන ගහලා වැඳ සාදු කියලා. අමතක වුණා හේතු කළේ කොහාටද කියලා. එහෙම ශ්‍රද්ධාව තියෙන උපාසකම්මල අපේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රඥාව නැතිව පින් කරන්න එපා. තණ්හාව නැති කරන්න නම් ආශාවල් නැති කරන්න ඕන. ආශාවල් නැති කරන්න නම් ටික ටික අතහරින්න ඕනි. අතහරින්න නම් ටික ටික දන් දෙන්න ඕනි. දෙන දානේ ශ්‍රද්ධාවෙන් අතාරින්න ප්‍රඥාවෙන් අතාරින්න නැත්තම් සංසාරේ දුකයි. ඒ අත්හැරීම තුල නිර්වාණ සෝය තියෙනවා නම් අතාරින්න පටන් ගන්න ඕන තැන අවබෝධයෙන් අතාරින්න. එහෙම නැත්තම් සංසාරේ දුකයි. අපේ අයට අතාරින්න කිව්වාම ඉස්සල්ලාම කරන්නේ නෝන දික්කසාද කරන එක. ඇයි කියලා ඇහුවාම වැඩක් නෑ හාමුදුරනේ අනිත්‍යයිලු. අතාරින්න මතක් වෙලා තියන්නේ අල්ලගත්තට පස්සේ. ඕක අතාරින්න මුලින් කලින් හිතන්න තිබුණා. කසාදයක් බඳිනකොට ඒවා නිවැරදිව බලලා නිවැරදිව බැඳ ගන්න තිබුණා. අද කාලේ කසාදයක් බඳිනකොට වැඩිපුර බලන්නේ ಗುಣධර්මද ලස්සනද? ලස්සන බලන හින්දා අද ඉන්න තරුණ තරුණියෝ වැඩිපුරම උත්සාහවන්ත වෙනවා මොකක් වෙන්නද? ඇහෙන්නේ. ලස්සන වෙන්න ඉතාලිය අය මොකද කරන්නේ?
අනුරාධපුරයේදී කිව්වා තක්කාලි පිටි ගානවා කියලා. මේ පැත්තේ මේකප්ද? මං හිතුවා පිපිඤ්ඤා කියලා. ලිප්ටික් ගානවා, කියුටෙක්ස් ගානවා, කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා, විලාසිතා කරනවා, පවුඩර් ගානවා, සෙන් ගානවා, ක්‍රීම් ගානවා, කොණ්ඩේ ඩයි කරනවා, තඹ කරනවා, කළු කරනවා, උප කරනවා, කන් විදිනවා, නහය විදිනවා, ඇහිබම හදනවා. මේ ඔක්කොම කරන්නේ මොකක් ලස්සන කරන්නද? රූපේ ලස්සන කරන්න. එහෙම ලස්සන කරාට අපේ කිසිම තරහක් නැහැ. එහෙම ලස්සන කරගත්තු සමහරක් අය ඉන්නවා පාරේ යන්නේ මන් තමයි ලෝකෙම ඉන්න විශ්වරූරාජිනිය කියලා හිතාගෙන. එහෙම යන අය ඉන්නවද නැද්ද? නැහැ. ඒ උනාට දන්න කෙනා දන්නෝ යන්නේ නාකි වැඳිරියක් කියලා. දවල්ට පවුඩර් ගාලා, සෙන් ගාලා, ක්‍රීම් ගාලා, කොණ්ඩේ ඩයි කරලා, තඹ කරලා, කළු කරලා, උප කරලා, කන් විදලා, නහයි විදලා තියාගෙන ඉඳියට රෑ 12ට නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා බැලුවොත් බණ කියන මටත් එකයි, බණහන ඔබටත් එකයි. කට කොනකින් කුණු කෙල වැක්කිරෙනවා. නාසයෙන් හොටු ගලනවා. ඇස් දෙකෙන් කබ උතුරනවා. කුණු පංචස්කන්ධේ නව දොරකින් ඕජස් වැක්කිරෙනවා. සමහර රටවල් වල නම් උදේට දත් මදින්නෙත් නැහැ. එහෙව් රටවල් ලෝකවල් තියෙන අපේ රටේ මිනිස්සුන්ට ජීවිතය ගැන අවබෝධ ලබන්න නම් මේ බණ ටික ඔබේ ජීවිතයට හොඳ ආදර්ශයක් කරගන්න ඕන. පින්වතුනි, එහෙව් කුණු ශරීරේ උදේට නාවල, කවල, පොවල, අන්දවල හැඩ කරලා අරගෙන යනකොට සමහරු ඉතින් මාස 7-8 පස්සෙන් යනවා. ගිහිල්ලා කැමැත්ත අරගෙන ගෙදෙට්ට ගෙනහැල්ලා කසාද බැඳලා මුද්දක් දාලා කොලේක ලියලා දරුවොත් හදනවා. හැදුවට පස්සේ තමයි අල්ලගත්තු එකේ දුක තේරෙන්නේ. ওই සබන් කෑල්ල ඉවරයි. පිටි පැකට් එකත් ඉවරයි. දරුවා ඉස්කෝලේට දාන්න ඕන. මට shopping යන්න ඕන. පන්සලට අටපිරිකරක් දෙන්න ඕන. අද රැයට හාල් නැහැ. හෙට උදේට එළවලු නැහැ. පුතාගේ සපත්තු දෙක කැඩිලා. ලයිට් බිල ඇවිදිලා. මේවා ඇවිල්ලා කියනකොට නෝන මහත්තයලට දුකයිද සැපයිද? දුක හටගත්තේ කවුරු අල්ලගත්තු හින්දාද? සද්දයක් නැහෙනි. අල්ලගත්තු හින්දා තමයි. එහෙමයි කියලා දැන් අතාරින්න බෑ. වෙලාවට මන්නම් බේරුණා. අතාරින්න පින්වතුනි අවස්ථාව හදාගන්න වෙන්නේ ජීවිතයේ අවබෝධය ටික ටික ඇති වුනහම. එනිසා නිවන් දකින මාවතට යන්න නම් අවබෝධයෙන් ඔබ මේ ගමන යන්න ඕන. එනිසා ශ්‍රද්ධාව, ප්‍රඥාව ඇති කරගෙන පින්දහම් කරන්න නිර්වාණ මාර්ගයේ ගමන් කරන එකම ක්‍රමය මේ උතුම් සද්ධර්ම මාර්ගයේ පමණමයි. ධර්මයත් එක්ක ජීවත් වෙන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ තුල හැසිරෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා. කවදාවත් ඔබට වරදවන්නේ නැහැ. මෙවන් උතුම් බුදුබණ ඔබේ ජීවිතයට එකතු කරන්නේ නිවන් මඟ යන සත්වයාගේ සංසාර ගමනේ මනුස්සකම් ටික හදන්න. අද අපිට වැරදිලා තියෙන තැන එතනනේ. මනුස්සකම් අමතක වෙලා නිවන හොයන්න යනවා. නිවන් දකින්න බෑ අඩුම තරමේ අපි තුල තියෙන මනුස්ස ගුණ ධර්ම ටික හදාගන්න නැතුව. අම්මා තාත්තා කපලා කොටලා මරලා දාලා වැඩිහිටි නිවාස මහලු මඩම් ඇති වෙලා දරුවන්ව කුණු කාන්වල කුණු බක්කිවල කපලා කොටලා මරලා දාලා තාත්තව බලු කූඩුවට දාලා තිරිසන් සත්තුන්ව කුෂන් එකේ තියලා හදන දූවරු අපේ රටේ බිහි වෙලා. එවන් සමාජයේ යහපත් කරන්න නැතුව කොයින්ද අපිට නිර්වාණයක්? එනිසා මේ බණ ටික කියන්නේ මේ ජීවිතය තුල තියෙන වැරදි ටික හදාගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරලා නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. පින්වතුනි, මේ විදිහට මම බණපද කියන්නේ මගේ ආදරණීය අම්මා තාත්තා මාව බිහි කරලා ආදරෙන් උස්මහත් කරපු හින්දා. ඔබ මේ විදිහට මෙතන බණහන්නේ ඔබේ ආදරණීය අම්මා තාත්තා ඔබව දහදුක් විඳලා බිහි කරපු හින්දා. හදලා වඩලා පෝෂණය කරලා උස්මහත් කරපු හින්දා එවන් අම්මා තාත්තගේ හිත පොඩ්ඩක් හරි රිදෙව්ව දාට ඔබේ අම්මා තාත්තගේ දැසේ කඳුළු උනනවා.
ඒක නිසකයි. දන්නවද අම්මා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා? තාත්තා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා? අම්මා කෙනෙක්ගේ කුස තුලට දරුවෙක් ආපු දවසේ ඉඳන් අම්මා කොච්චර දුක් විඳද කියලා? අම්මා අපිව නලවන්න ආදරෙන් ලස්සනට නැලවිලි කවි කියපු හැටි ඒ සුන්දර අතීතය අද ගොඩාක් අයට අමතක වෙලා. දරුවෝ නලවන්න නැලවිලි කවියක්වත් කියන්නේ නැති රටක් නේ අද මේක. අම්මලට මතකද නැලවිලි කවි කියපු හැටි අපේ අම්මලා තාත්තලා? මතකද? නැලවිලි කවි කියපු හැටි මතක නැද්ද? මතක නැහැ? මතකයි. මොනවද කිව්වේ? ඉතාලියේදී කොහොමද දරුවෝ නලවන්නේ? Twinkle twinkle little star. එහෙමද? එහෙමත් අම්මලා අපේ රටේ ඉන්නවා. අම්මා කෙනෙක් දරුවෙක් නලවද්දි කියන ලස්සන නැලවිලි කවිවල ලියවිලා තියෙන්නේ බුදුබණ. එහෙම නැලවිලි කවි අපේ අම්මලා අපිට කියපු හැටි තාමත් මතකයි. අපේ මේ වයසක අම්මා කෙනෙක්ගෙන් අහමු අම්මා නැලවිලි කවි මොනවද මතකද? තාලෙට ඕනේ නිකන් මතක් කරන්නකො. මතක නැහැ? නැලවිලි කවි මතක නැද්ද? නැලවිලි කවි දන්නේ නැහැ වගේ මේ පැත්තේ අය. දොයි දොයි කියන එක කවුරුත් කියන එකක් නේ. ඔන්න බාබෝ ඇතින්නියා ගල්ලාරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා නුඹේ අම්මා කිරට ගියා කිරේ අරගෙන එන්ට ගියා. එහෙම කවි අහලා තියෙනවද? ඔන්න බබෝ ඇතින්නියා බබෝන් ඇතින්නියෙක් කියනවා ඉන්නවා කොහෙද ඉන්නේ? ගල්ලරඹේ සිටින්නියා. එයා මොකද කරන්නේ? ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඉතින් බොරු කියන්න හොඳ නෑනේ අම්මලා. දරුවෝ නලවන්නවත් බොරුවක් කියන්න හොඳ නෑ. දරුවට කියන නැලවිලි කවිය කනට ඇහෙනකොට ඒ තුල තියෙන්නත් ඕන සෙනෙහස ආදරයේ සේම සත්‍ය බව. මුනි සිරිපා සිම්බිමින්නේ සමනොලගිරි පදේසින්නේ මද සුලඟයි මෙන්නේ මගේ පුතා නැලවෙන්නේ. නැලවෙයිද නැද්ද? ඇත්තද බොරුද? අම්මලා ඒව කියන්න ජාතික තුටිල්ල දන්නේ නෑ. මේ සෙනෙහස කියලා දුන්නු අම්මා කෙනෙක්ගේ දරු සෙනෙහස හදවතේ දැනෙන්න ඕන පුංචි කාලේ ඉඳන් අම්මාගේ නැලවිලි කවිය තුල. දරුවා ටික ටික වැඩෙන කොටත් එහෙමයි. දරුවෙක් සත්‍ය බව ආදරයේ සෙනෙහස තුල පිරෙන්නේ අම්මගේ සෙනෙහස තුල. ඒ අම්මා මොන වගේද කියලා විනාඩි 5කින් ඔබගේ කනට හොඳට අස්සවන්නම්. හැමෝම ඇස් දෙක පියාගෙන අත් දෙක උකුල මතට අරගෙන දැස පියාගන්න. අත් දෙක උකුල මත තියාගෙන හොඳට ඇස් දෙක පියාගන්න. අද මෙතන ලංකාවේ ඔබ බණ අහනවා වගේම
අම්මා තාත්තව දකින්නවත් අවුරුදු ගානකින් බැරවිච්ච අය පිට රට ඉඳන් අන්තර්ජාලය ඔස්සේ සජීවීව මේ බණ ටික අහගෙන ඉන්නවා. ඒ දුරු කතරකට වෙලා නොවිදිනා දුක් විඳින දහසක් දෙනාටත් මේ බණ ටික හොඳට හිතට දැනේවි. අද ඔබේ අත් දෙක උකුල මතට අරගෙන ඇස් දෙක පියාගෙන හදවත හොඳට නිදහස් කරන්න. වෙන කිසි දෙයක් නෙවෙයි මගේ පුතේ. ඔබේම අම්මාගේ රූපෙ මවා ගන්න ඇස් දෙක ඉස්සරහා. ඔයාගේම තාත්තගේ රූපෙ මවා ගන්න දැස ඉස්සරහා. ඒ දෙන්නගේ ඇස් දෙක දිහා බලාගෙන අපි ආදරෙන් කතා කරමු අපේ අම්මා එක්ක, අපේ තාත්තා එක්ක. අද මං පුංචි හාමුදුරුවන්ගේ බණ ටික හොඳට අහගෙන ඉඳියා. ඒ හැම බණ පදයක්ම මං හොඳට කන් දෙකෙන් ශ්‍රවණය කළා. ඒ උතුම් බණ පද අහන්න මට වාසනාව ලැබුණේ ඔයා වගේ උත්තම අම්මා කෙනෙක් මට ලැබිච්ච හින්දා. ඔයා වගේ රත්තරන් තාත්තා කෙනෙක් මට ලැබුණ හින්දා. අද මගේ ළඟ ඔයා නැති වුණාට මේ සද්ධර්මය ශ්‍රවණය කරන හැම මොහොතකම මට ඔයාව මතක් වෙනවා අම්මේ. මට ඔයාව මතක් වෙනවා තාත්තේ. අම්මාගේ කුස තුලට ඔයාලව කලලයක් විදිහට ආපු දවසේ ඉඳන් අම්මා මිරිස් රහට කෑම ටිකක් කෑවේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවාට දැවිල්ල හැදෙයි කියලා අම්මා උණු වතුර ටිකක් බිව්වේ නෑ පුතේ. මගේ කුසේ ඉන්න දරුවාට රස්නේ දැනෙයි කියලා අම්මා හයියෙන් පාදේ තියලා ඇවිද්දේ නෑ පුතේ. මගේ දරුවාට රිදෙයි තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි, අම්මගේ කුස ඇතුලේ මාස 9ක් මාව තියාගෙන ඉන්නකොට මං කොච්චරනම් අම්මට පයින් ගහලා තියනවද? අම්මගේ කුස ඇතුලේ මං කොච්චරනම් දඟලන්න හැරෙන්නේ නැද්ද? අම්මා කුසල්ලගෙන වේදනාව විඳ පුතේ. ඔයාලව මාස 9ක් කුසේ තියාගෙන ඉන්නකොට එක ඇලයකට නිින්දක් නැතිව වෙහෙසුනාලු. කුස තුල දරාගෙන ඉද්දි හරියට කෑමක් නැතිව දුක් විඳලු. බිහි කරන වෙලාව ඉස්පිරිතාලේ ඇඳවියල අල්ලගෙන අම්මා යටිකිරියෙන් කෑ ගැහුවලු. ඔයාව බිහි කරන්න බැරි දුක වේදනාව දරා ගන්න බැරි කමට ඉපදෙන වෙලාවේ අම්මට දැනෙච්ච ප්‍රසූත වේදනාව කොච්චරද කියලා ඔයාලා දන්නවද පුතේ? ඉදි කට්ටකින් අනිනකොට දසමයක් ගානේ ලේ වැක්කිරෙනකන් ඒ වේදනාව සිනහ වෙවි උහුලන්න පුළුවන්. අම්මාට දැනෙච්ච වේදනාව ඊට වඩා වැඩි පුතේ. ඒසා විශාල දුකක් විඳගෙන ඔයාලව මේ ලෝකෙට බිහි කළාට පස්සේ මෝන දැක්කාම අම්මට අර විඳ වේදනාවල් ඔක්කොම අමතක වුණාලු. තුරුලට අරගෙන හරහට වඩාගෙන අම්මගේ තනපුඩුව කටේ තියලා රක්ත වර්ණ රුහිරය සුදු පාට කිරි බින්දු බවට හරවලා අම්මා අපිට පෙව්ව පුතේ. ඒ මව් කිරි ටික බීලා ටික ටික වැඩෙන ඔයාලා මහරෑ 1 2 3 4 නැගිටලා අඬනකොට අම්මා රෑ එළි වෙනකන් නිදිවරාගෙන ඔයාව නිදි කළා පුතේ.
උදේ පාන්දර 3ට 4ට නැගිටලා බට්ටික උයලා කෑම පෙට්ටිවලට බෙදලා උයාලා පාසලට අඳින ගවුම කලිසම කමිසෙ මැදලා අඳවලා මතකද අම්මා ගවුමේ රැලි ටික හදපු හැටි මතකද අම්මා කොණ්ඩ කරල් දෙක පීරලා ගොතපු හැටි මතකද ඔයාගේ අතින් අල්ලගෙන පාසල් වෑන් එකට බස් එකට හන්දියට ඔයා වෙක්කරන් ගිය හැටි ගිනි කාස්ට කව්වේ අම්මා දාඩිය පෙරාගෙන බලාගෙන ඉන්නවා මගේ දුව මගේ පුතා දැන්වත් ගෙදරේවි කියලා ගෙදරට ආපු ගමන් බත් පිඟාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලන් ඉන්නවා කවදාවත් ඇහුවද ඔයාගේ රත්තරන් අම්මගෙන් මගේ සුදු අම්මා කාලා දෙන්නේ කියලා අපිට වහන්න මතක නෑ පුතේ සමහර දාට අම්මා වළඳ අඩියේ තියෙන දංකුඩ ටික හූරගෙන කෑවි පුතේ සමහර දාට අම්මා එල් වතුර ටිකක් විතරයි කුසගින්දරට බිව්වේ මගේ දුවේ එහෙම දුක් විඳපු ඔයාගේ රත්තරන් අම්මාගේ මූණ බලාගෙන හදවතින් ප්‍රාර්ථනා කරන්න මෙතේ බුදුන්ටත් කලියෙන් මගේ අම්මාට නිවන් සුවයම ලැබේවා කියලා පාන්දර 3ට 4ට නැගිටලා කහට උගුරක් තේ උගුරක් බීලා ගෙදරින් පිට වෙන ඔයාලගේ රත්තරන් තාත්තා ගිනි කාස්ට කව්වේ දාඩිය පෙරාගෙන දුක් විඳින්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි අමෝරා වැස්සේ තෙමි තෙමි දුක් විඳින්නේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි විදේශ රටවලට වෙලා ඔබේ අම්මා තාත්තා දුක් විඳින්නේ වැලි කතරේ යත්පා රිදෙනකන් අනුන්ගේ බැල මෙහෙවරකම් කරන්නේ ඔයාලට ලස්සන අනාගතයක් හදලා දෙන්න පුතේ. එතරම් දුක් විඳින තාත්තා සමහර දාට ගෙදරට එන්නේ මහ රාත්‍රියට වැඩ ඇරිලා ළඟට ඇවිත් රෙද්ද පුරවල මෝණේ ඉඹලා මගේ සුදු දුවාද කෑවද මගේ පුතාද කෑවද කියලා අහලයි තාත්තා බත් පිඟානකට ගත්තේ. එහෙම දුක් විඳින ඔයාගේ තාත්තගේ හදවතින් සිහිපත් කරගෙන ආදරණීය අප්පච්චිව හැමෝම අරගන්න අත් දෙක නලලට දැන් අම්මා තාත්තව මතක් කරගෙන මගේ ආදරණීය අම්මා තාත්තා උතුම් නිවන් සුවයෙන් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දස මාසයක් කුස තුල මා දරුවා අම්මා රතෝලේ සුදු කිරි කරලා පෙව්වා මගේ අම්මා හරි මාවත මෙයි කියා පෙන්නු මගේ අම්මා මතු භවයක බුදු වේවා ආදර මගේ අම්මා
කැට පොළොවේ හෙලා දුක් විඳි මගේ පියා ගිනියවේ වැඩ කරලා මුදල් සෙව්වේ පියා ඉල්ලන හැම දේගෙන විත් දුන්නේත් මගේ පියා මතු භවයක බුදු වේවා ආදර මගේ පියා සාදු කියන්න තවත් වතාවක් සාදු කියන්න හඬ නගල තව වතාවක් සාදු කියන්න අද මේ පින්කම සිද්ධ කරනු ලැබුවේ එච්.ඒ. ප්‍රේමරත්න පියාණන්ට මිය පරලොව ගොස් වසර 40ක් පිරීම නිමිත්තෙන් සහ එච්.ඒ. ඇසිලින් නෝනා මව්තුමිය මිය පරලොව ගොස් වසර 27ක් පිරීම නිමිති කරගෙන දූදරුවන් විසින් සිදු කරන පින්කමේ තම දෙමාපියන්ගේ භවගාමී ජීවිතය සාර්ථක කරගන්නට මේ උතුම් පින්කම කෘතවේදී දූදරුවන් විසින් සිදු කරන බව අද දවසේදී සිහිපත් කරන්න ඕන. ඒ ආදරණීය අම්මට තාත්තට මේ පින් බලයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවීසනහි වදාළ සාන්ත සුන්දර සුඛ ප්‍රණීත ග්‍රමූර්ත ප්‍රවරතර නිර්වාණ සම්පත්තියෙන් සැනසීම පිණිස මේ පින්කම පාරමී ධර්මයක්ම වේවා කියලා හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරා. ලෝකපාලන සීල දෙවියෝ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවේසුරු දේව තේජානුභාවයේ වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින්කම සඳහා අද ආරාධනා කරවු පවුලේ හැම දෙනාටමත් මේ ස්ථානයට පැමිණෙච්ච ලොකු කුඩා සෑම සියලු දෙනාටමත් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර සැපයූ සෑම දෙනාටත් වීඩියෝ කරණයේ සිදු කරපු පින්වත් මෙතිතුමන්ලා හැම දෙනාටත් මේ පින්කමට විදුලි ආලෝකය කර දුන් සියලු දෙනාටත් අනේ හොඳයි කියලා වචනකින් හරි උදව් කරපු හැම දෙනාටත් ඒ වගේම මේ දේශනාවට මාත් සමග මද වැඩම කරපු මගේ ආදරණීය ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නවගත්තේ ගම සිරිසුගත පොඩි හාමුදුරුව ඇතුළු මගේ මේ වැඩසටහන් සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණීත්වය ලබා දෙමින් මේ දේශන සඳහා දින වෙන් කළ දීලා සියලු කටයුතු දැනුවත් කිරීමෙන් කටයුතු කරන අපේ නන්දන ලේකම් මහත්මයා ඇතුළු දහම් සිසිල පාරමිතා පදනමේ දම් දී අසපුවේ තරුණ සියලු දෙනාටමත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරමින් මේ උතුම් දේශනාව වෙනුවෙන් සම්බන්ධ වෙච්ච හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මේ උතුම් දේශනාව අද නිමාවටපත් කරනවා හැම දිනාම වන්දනා කරගන්න ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවංනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පත්ති මේවච
අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සඳහම් වරමු. සෑම පුරපසළොස්වක පොහොය දිනයකම ඔබගේ පහන් සංවේග උදෙසා ශාක්‍යා මීඩියා ආයතනයේ අනුබද්ධිත රිදම් TV YouTube චැනලය ඔස්සේ විකාශනය වන සදහම් අරණ සදහම් දේශනාවටයි ඔබ මේ සවන් දුන්නේ. ඔබට පුළුවන් මෙම සදහම් අරණ ධර්ම දේශනාමය පින්කම සඳහා දායකත්වය ලබා ගන්න. ඒ සඳහා ඔබ මේ තිරේ දිස්වන දුරකථන අංකයට නොපමාව කතා කරලා ඔබගේ දායකත්වය වෙන් කරව ගන්න. සෑම පුරපසළොස්වක පොහොය දිනයකම අපි සදහම් අරණ සුමధుර ධර්මදේශනාවකුත් රැගෙන ඔබේ නිවසට එනවා. මේ රටට මේ ලොවට උදා වෙලා තියෙන රෝග බිය තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිලෝගුරු තථාගත ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ජන්මලාභය ලද ඉන්දියාව ඇතුළු ලෝකෙ සියලුම රටවල් වලටත් ශ්‍රී ලංකාව වූ අපේ ධර්මදීපයටත් ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් යලිත් සදහම් මරණකින් හමුවන බලාපොරොත්තු ඇතිවයි සමු අරගෙන යන්නේ. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. සඳහම් වරමු. Rhythm TV.